समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्मुक्तं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स चत्तारो भिक्खवे आसीविसा उग्घतेजा कतमे चत्तारो पक्खमुखा प्रतिमुखा चत्तमुखा अग्गिमुखा इमे को भिक्खवे चत्तारो आसीविसा उग्घतेजाति සදැහැති පින්වතුනි මේ මොහොතේදී ඔබ සූදානම් වන්නේ උතුම් බුදුබණ ටිකක් හදවතට ඇතුල් කරගෙන හදවත දහමින් පෝෂණය කරගන්නට බුදු කෙනෙක් ලෝකයට උපදින්නේ ඊටාම දුර්ලභව සිතුවිල්ලක් ඇති කරගත්තොත් හදවතට ඒ දුර්ලභව උපදින බුදු කෙනෙක් දේශනා කර වදාළ ඒ උතුම් සද්ධර්මය ලෝකේ අහන්න ලැබෙනවයි කියන එක පින්වතුනි බොහොම කලාතුරකින් සිදුවෙන අහඹ සිදුවීමක්. ඒක සෑම කාලයකම ලෝකේ සෑම දිනාටම අහන්නට පුළුවන් උතුම් දහමක් වන්නේ නැහැ. දැන් ඔබට මේ බුද්ධ උත්පාද කාලයක පහළ වීම නිසා මේ බුදුබණ ශ්‍රවණය කරන්නට පුළුවන්කම ලැබිලා තිබෙනවා. නමුත් පින්නතුනි සමහර කාල තිබෙනවා ලෝකයේ තුල බුදු කෙනෙක් පහළ වීමක් විශාල කාලයකට සිදුවන්නේ නැති කාල. සමහර විටක අපි මේ කාලවලට කියනවා සක්විති රජ කෝලහල කාල කියලා. එහෙම නැතිනම් කල්ප කෝලහල කාල කියලා. දැන් කල්ප කෝලහල කාලයක් ලෝකේ ඇති වුනහම බුදු කෙනෙක් ලෝකේ පහළවන්නේ ඊටාම දීර්ඝ කාලයක් ලෝකයේ ඒ තත්වයේ තුලින් පැවතිලා. ඊළඟට සක්විති රජ කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නකොටත් ඒ විදිහයි ඒ සක්විති රජුරෝ ලෝකේ පහළ වෙලා ඒ සක්විති රජුරෝ මිය පරලොව ගිහිල්ලා. ඊටා දීර්ඝ කාලයක් ගිහින් තමයි බුද්ධත්වයෙන් යුතු ඒ බුදු කෙනෙක්ගේ බුද්ධ කාලය බුදු කෙනෙක්ගේ උප්පාද කාලය සහ ඒ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනින් පසු කාලය ඇතිවන්නේ ඊටාම දුර්ලභව. පින්නතුන් කල්පනා කරන්නට ඕන ඒ විතරක් නෙමෙයි ධර්මයේ තුල පැහැදිලිව දේශනා කර වදාරනවා කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡම් මච්ඡාන ජීවිතං කිච්චෝ සද්ධම්මසවනෝ කිච්චෝ බුද්ධෝ උප්පාදෝ මේ ලෝකයේ තුල පින්නතුනේ මිනිස්සෙක් වෙනවා කියන එක ඊටාම දුර්ලභයි. සෑම කාලයකම සෑම දිනෙකට මනුස්ස ස්වභාවයට පත්වන්නට
පුණ්‍ය ශක්තියින් මේ ලෝකේ ඇතිවන්නේ නැහැ. ඒ වගේම මේ මනුස්ස ආත්මයක් ලබනවා කියන එක ඔබ අහලා තිබෙනවා ඊටාම දුර්ලභ දෙයක් කියන එක. එය පැහැදිලි කරනවා විස්තර කරනවා කන කැස් බෑව විය සිදුරෙන් අහස බලනවා හා සමාන ඊටාම දුර්ලභ දෙයක් වගේ මේ මනුස්ස ආත්මයක් ලැබීම. පින්නතුන් මේ කතාව අහලා තිබුණාට සමහර කෙනෙක් මේ කතාව පිළිබඳව පැහැදිලිව ඇසීමක් නැතුව ඇතයි කියලා මා හිතනවා. ඒ නිසා මා මේ කන කැස් බෑව විය සිදුරෙන් අහස බලනවායි කියන කතාව ටිකක් පැහැදිලි කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි මේ කන කැස් බෑව විය සිදුරෙන් අහස බලනවායි කියන කතාව අපි අරගත්තොත් එහෙම ධර්මයේ තුල මේක පැහැදිලි වෙනවා මේ වියගහ කියන්නේ මොකද්ද? වියගහ කියලා කියන්නේ යම්කිසි ගොවියෙක් කුඹුරක් හාන්නට ගන්න ගවයන් බඳින ඒ නගුලේ තිබෙන කොටසකට අපි කියනවා විය කඳ කියලා. මෙන්න මේ වියගහ විය කඳ යම්කිසි ගෙදරක ගොවියෙක්ගේ තැන්පත් කොට තිබිලා ඒ වියගහ වැඩකට ප්‍රයෝජනයකට ගන්න නැතුව ඒ ගෙදරින් ඒ නිවසින් ඒ වියගහ ඒ ගෙදර වත්ත පහලට වැටෙනවා. වත්ත පහලට කොහොම හෝ කවුරු හෝ ගෙනත් දාලා හෝ කුමන හෝ අයුරකින් වත්ත පහලට වැටෙනවා. ඒ වත්ත පහලට වැටුණු විය කඳ දිරන්නේ නැතුව කැඩෙන්න බිඳෙන්නේ නැතුව මේක ඇලකට දොලකට ගඟකට යනවා. ගිහින් ඒ ඇලෙන් දොලෙන් ගඟෙන් කොහොම හරි මේක පා වෙලා කැඩෙන්නේ නැතුව බිඳෙන්නේ නැතුව මේක මහ මුහුදකට යනවා. මහ මුහුදකට ගිහින් මහ මුහුද තුලනුත් යම් කිසි විදිහකින් දිරන්නේ නැතුව කැඩෙන්නේ නැතුව බිඳෙන්නේ නැතුව ඒක වෙරළකට කොට ගහනවා. වෙරළකට කොට ගහලත් වෙරළ තුලත් මෙය හිට වෙන්නට ඕනේ අර විය ගහේ විය ඇස නැතිනම් අර සිදුර ගවයන්ගේ කඹේ ගැට ගසනේ සිදුර උඩ අතට තියෙන විදිහට ඒ කඳ හිට වෙන්නට ඕනේ. ඊළඟට මේ මොහොතේ ඒ කොයිම විදිහකට හේතුණත් වැඩක් නැහැ කැස්බෑවෙක් ඉන්න ඕනේ. කැස්බෑවෙක් හිටියත් වැඩක් නැහැ ඒ කැස්බෑවගේ එක ඇහැක් අන්ධ වෙච්ච කැස්බෑවෙක් වෙන්න ඕනේ. එතකොට ඒ කැස්බෑව යම් කිසි දවසක උඩ ඇවිත් ජලයෙන් අර සිට වෙලා තිබෙන ඒ විය කඳේ විය සිදුරෙන් නැත්නම් ඒ අර සිදුරෙන් අහස බලනවා තනි ඇහෙන්. අන්නේ වගේ හා සමාන දුර්ලභ දෙයක් කියලා කියනවා මිනිස් ආත්මයක් ලබා ගැනීම. දැන් මේ කතාව මම ටිකක් කෙටියෙන් සඳහන් කළේ. නමුත් ඔබට පැහැදිලිව තේරෙනව ඇති මේ විය කඳක් මහා මුහුද දක්වා ගිහින් මහා මුහුදේ වෙරළ දක්වා සිට වෙන මේ ගමන තුල මේ ගහ දිරන්න පුළුවන් කැඩෙන්න බෙදෙන්න පුළුවන් මුහුදත් එක් යන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඊටාම දුර්ලභ දෙයක්. එහෙම සිද්ධ වෙන්න බැරි තරම් අන්නේ වගේ දුර්ලභයි මනුස්සාත්මයක් ලබා ගැනීම. පින්නතුනේ මනුස්ස ජීවිතයක් ලබා ගන්නට මේ ලෝකේ අප්‍රමාණ පින් සිද්ධ කළ යුතුයි. ප්‍රමාණය මෙතෙක් කියලා සඳහන් කරන්නට බැරි තරම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියකින් ජීවිතේ වර්ණවත් කරගන්නට ඕනේ. පින්නතුන් හිතන්න ඕන මේ මනුස්ස ජීවිතයක් කියලා සඳහන් කරන මේ ජීවිතය තිරිසංගත සත්ව ජීවිත වලට වඩා ගොඩක් වෙනස්. මනුස්සාත්මයක් ලැබෙනවා කියලා කියන්නේම පුණ්‍ය ශක්තියින්ගෙන් පරිපූර්ණ වූ ජීවිතයක් ලැබීම. හැබැයි ඒ මනුස්සාත්මයේ තුලත් පින්නතුණු යම් කෙනෙක් බෞද්ධයෙක් වෙලා උපදිනවා කියලා කියන්නේ බුදුදහම තමන්ගේ ජීවිතේ තමන්ගේ ආගම බවට පත් කරගෙන උපදිනවා කියලා කියන්නේ ඒ ජීවිතේ මේ සෑම දිනෙකටම වඩා පුණ්‍ය සහගත ජීවිතයක්. පින් සහිත ජීවිතයක්. පින්නතුනේ බෞද්ධයෙක් කියලා කියන්නේ බෞද්ධ දර්ශනයක් අනුගමනය කරනවා කියලා කියන්නේ සංසාරේ අප්‍රමාණ පුණ්‍ය ඵල දීමක් පුණ්‍ය ශක්තියින් ඵල දීමක් කියලා සඳහන් කරන්නට පුළුවන්. ජීවිතේ නියමාකාරව යථා ආකාරයෙන් දකින්නේ බෞද්ධයෙක්. මොකද පින්නතුනේ මේ ලෝකයේ තුල තිබෙන ආගම් අතර බුදුදහම වෙනස් වෙනවා. බුදුදහම මේ සියලුම ආගම් වලට වඩා වෙනත් මගක් ගන්නෙ. බුදුදහම තුල දේශනා කරන ධර්මයේ මේ ලෝකයේ තුල තිබෙන යථාර්ථය ලෝකයේ තුල තිබෙන යථාර්ථය නිවැරදි බව බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තුලට සංකලනය කරලා දේශනා කළා තිබෙනවා. මේ ධර්මයේ තුල මවාපෑම් නැහැ.
මේ ධර්මයේ තුල ලෝකේ යම්කිසි කෙනෙකුට පිළිගන්නට බැරි, විශ්වාස කරන්නට බැරි අරුම පුදුම දේ මේ ධර්මයේ තුල නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ සංකලනය කළ තිබෙන්නේ ලෝකයේ තුල යම්කිසි කාලයක සිද්ධ වෙන්නට පුළුවන් යම් දෙයක් තිබෙනවද? ලෝකයේ මේ තිබෙන ගස්වැල්, ස්ත්‍රී පුරුෂයන් ආදී වශයෙන් ගන්න ජීවී සියල්ලත් අජීවී සියල්ලත් තුල තිබෙන යථා ස්වභාවය, ස්ථිර සහගත ස්වභාවය බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තුල ඊටාම මනාව සංකලනය කළ දේශනා කළ තිබෙනවා. එතකොට ඔබ හිතුවොත් මේ බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් සත් ධර්මය මේ මනුෂ්‍ය ජීවිතය තුළ අපි අනුගමනය කරාම අපේ ජීවිත ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ ඇයි? උතුම් බවට පත්වන්නේ ඇයි? කියන වග ඔබ කල්පනා කරලා බැලුවොත් පින්නතුනි, මේ ධර්මයේ තුල උගන්වන ඒ යථාර්ථයමයි ලෝකේ සැබෑ බව. ලෝකේ ඒ සැබෑ වූ නිවර්දි බව එයමයි. අන්නේ නිවර්දි බව එය වන නිසාම තමයි මේ ධර්මයේ ලෝකයේ උතුම්ම දහම් බවට පත්වන්නේ. එතකොට අපි මෙහෙම දේශනා කළාට මේක පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ මාතෘකා කොටගත් මේ ආශිවිසෝපම සූත්‍රයත් එක්ක මේක පැහැදිලි කරගෙන ගියාම පින්වතුන්ට පැහැදිලි වෙයි මා මේ දේශනා කරන කරුණ කුමක්ද? මේ ධර්මයේ තුලින් මා දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ කුමක්ද කියන වග ඔබට පැහැදිලි වෙයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දිනක් භික්ෂු මහා සංඝරත්නය අමතනවා. භික්ෂු මහා සංඝරත්නය අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනව, මහණෙනි මං ඔබට පුංචි කතාවක් සඳහන් කරන්නම්. ස්වාමීනි, ඊටාම යහපති ඒ උතුම් කතාව, ඒ උතුම් සද්ධර්මයේ අපිට දේශනා කරන සේක්වා කියලා භික්ෂු මහා සංඝරත්නය පිළිවදන් දෙනවා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂු මහා සංඝරත්නය වෙතට සඳහන් කරනවා, මහණෙනි මා ඔබට සඳහන් කරන කතාව මෙන්න මේකයි. මේ ලෝකයේ මහණෙනි හිතන්න යම් කිසි තැනක රටක් තිබෙනවා. මේ ලෝකේ යම් කිසි තැනක රටක් තිබෙනවා. ඒ රටේ පාලකයෙක් ඉන්නවා. අන්න ඒ පාලකයා ඒ රටේ මිනිස්සුන්ට දඬුවම් දෙනවා වැරදිවලට. ඒ දඬුවම් දුන්නාම ඒ දඬුවමට අනුරූපව යම් කිසි විදිහක හිර කූඩුවක් ලැබෙනවා. ඒ හිරේ මහණෙනි ඉන්නවා ඊටාම විසගෝර සර්පය 4 දෙනෙක්. මේ විසගෝර සර්පය 4 දෙනා අර හිරේට නියම වෙලා හිරේට වැටිච්ච මිනිස්යාගේ ශරීරයේ එක සර්පෙක් බෙල්ලේ ඉඳලා වෙලා ගන්නවා. අනෙක් සර්පයා පපුවේ දිහෙන් වෙලා ගන්නවා. අනෙක් සර්පයා බඩහරියෙන් වෙලා ගන්නවා. අනෙක් සර්පයා දණහිස් කලව ආදී දිහෙන් වෙලා ගන්නවා. එතකොට මහණෙනි මේ සර්පය 4 දෙනා වෙලා ගත්තාම මේ සර්පය උග්‍ර විෂ සහිතයි. යම්කිසි විදිහකින් මේක සර්පෙක් හරි කිපිලා කිපීමකටපත් වෙලා දෂ්ට කළොත් මේ හිර කූඩුවට වැටිච්ච මිනිස්සයාගේ ජීවිතය විනාශ වෙනවා. ඒ නිසා මිනිස්සයා හිරේට වැටිලා මේ විදිහට දුකටපත් වෙමින් වේදනාවටපත් වෙමින් ජීවිතය ගත කරන විදිහ දකින එක්තරා නුවණැති පුජ්‍යලෙක්, එක්තරා අවබෝධයක් ඇති කෙනෙක් මේ මිනිස්සයාට සඳහන් කරනවා, පින්වත් මිනිස්සය ඔබ මේ හිරේටපත් වීම තුල අප්‍රමාණ දුකටපත් වෙනවා. දැනටත් වඩා ඔබට වේදනාව දුක වැඩි කාලය ටික ගත වෙලා යනකොට ඒ කියන්නේ ඔබට අනාගතයට තව දුක වැඩි. අන්න ඒ නිසා මේ හිරේ කඩාගෙන පැනලා දුවන්න. මේ සර්පය අලස වෙලාවක් බලන්න. ආරක්ෂක සෙබළුන් අලස වෙලාවක් බලන්න. බලලා මෙන්න මේ හිරේ කඩාගෙන ඔබට දුවන්නට මා සඳහන් කරනමයි කියලා එක්තරා නුවණැති පුජ්‍යලෙක් මේ මිනිස්සයාට ඒක පැහැදිලි කරලා අවබෝධ කරලා දෙනවා. මේ අවබෝධය මේ පැහැදිලි කිරීම අහන මේ මිනිස්සයා මොකද කරන්නේ? අර සර්පය අලස වෙලාවක් නිදි වෙලාවක් බලලා, ආරක්ෂකව අලස වෙලාවක් නිදි වෙලාවක් බලලා මෙන්න මේ හිරේ කඩාගෙන දුවන්න පටන් ගන්නවා. දුවනකොට මහණෙනි මේ දුවන මිනිස්සයාට පෙනෙනවා ඈතින් තිබෙනවා ගෙවල් 6ක්. මේ ගෙවල් 6 දකින්නකොට මේ මිනිස්සුන්ට හිතෙනවා මේ ගෙවල් නම් ආරක්ෂිතයි. ආරක්ෂිතයි කියලා හිතලා මේ ගෙවල් වලට රිංගනවා. මේ ගෙවල් වලට රිංගලා දොර වහගෙන හිටියට කල්පනා වෙනවා මෙතන ආරක්ෂිත නෑ කියලා නැවත වරක්.
හිතිලා මෙයා මේ එක දොර ගලව යනවා. ඒ කියන්නේ පළමුවෙන් හම්බ වෙන ගෙයි දොර වහගෙන හිටියට මේ දොර අරගෙන අනිත් ගෙදරට යනවා. ඒ ගෙදර ආරක්ෂාවයි කියලා. ඒ ගෙදර ආරක්ෂාව නැහැ කියලා හිතනකොට තව ගෙදරකට යනවා. මෙහෙම ගෙවල් හයටම යනවා. නමුත් මහණෙනි මේ මිනිස්යාට ආරක්ෂාව මදි. මෙයා දුවගෙන යනකොට මෙයාට දෙගොඩ තලාගෙන යන ගඟක් හම්බ වෙනවා. මහණෙනි මේ ගඟට බහින්න බලනවා. ගඟට බහින්න බෑ. ගඟේ ඊටාම දරුණු කිඹුලන් ඉන්නවා. මේ ගඟේ ඊටාම දරුණු විසගෝර සර්පයන් ආදී ඉන්නවා. මේ ගඟ ආශ්‍රිතව සහ ගඟ තුල ඉන්නවා. මේ දියේ ඉන්නවා විසගෝර සර්පය ආදීන්. මේ නිසා මේ මිනිස්සයා වටපිට බලනකොට කොට තුනක් හම්බ වෙනවා. මෙන්න මේ කොට තුන බැඳගෙන යනවා. ටික දුරක් යනකොට ගොඩ බිමක් හම්බ වෙනවා. ඒ ගොඩ බිම ආරක්ෂිත නැහැ කියලා හිතනවා. තව ටික දුරක් යනවා තව ගොඩ බිමක්, තව ටික දුරක් යනවා තව ගොඩ බිමක්. මෙයාට පේනවා ඈත තිබෙනවා තව එක ගොඩ බිමක්. ඒ ගොඩ බිමට නම් කාටවත් කිට්ටු වෙන්න බෑ. ඒක අපහසුයි, අමාරුයි. ඒකට හතුරෙකුට කිට්ටු වෙන්න පුළුවන් කමක් නෑ. මෙයා ඒ ගොඩ බිම දක්වා ගිහිල්ලා සැනසීමටපත් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහේ කතාවක්. මේ කතාව දේශනා කළාට මේ භික්ෂු මහා සංඝරත්නයට පැහැදිලි නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නැවත වරක් සඳහන් කරනවා මහණෙනි මා ඔබට සඳහන් කළ කතාව මා දන්න ඔබට පැහැදිලි මදි. මොකද්ද මේ දේශනා කළේ කියලා පැහැදිලි මදි. ඒ නිසා මහණෙනි මා ඔබට නැවත වරක් මෙහෙම පැහැදිලි කරන්නම් කියලා බුදුරජාණන් වහන්සේ මේ කතාව නැවත වරක් පැහැදිලි කරනවා. ඒ නැවත වරක් පැහැදිලි කිරීම තුළ බුදුරජාණන් වහන්සේ පින්වතුනි මෙතනදී භික්ෂු මහා සංඝරත්නයට මෙහෙම සඳහනක් කරනවා. මහණෙනි මා ඔබට කිව්ව නේද රටක් තියෙනවා කියලා. මහණෙනි මා මේ රටක් තියෙනවා කියලා සඳහන් කළේ යම්කිසි මිනිස්සෙකුට ලැබෙන ජීවිතය. යම්කිසි කෙනෙකුට යම්කිසි මිනිස්සෙකුට හෝ සත්වයෙකුට හෝ ලැබෙන ජීවිතය තමයි මහණෙනි රට. දැන් මිනිස්සෙකුට නම් ඒ මිනිස්සයාට ලැබෙන මනුස්ස ජීවිතේ රට. ඊළඟට තිරිසංගත සත්වයෙකුට නම් ඒ තිරිසංගත ජීවිතයේ රට. ඊළඟට අමනුෂ්‍යයෙකුට නම් ඒ අමනුෂ්‍ය ජීවිතයේ රට. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ ලැබිච්ච රට තමන්ගේ ජීවිතය ඒ ජීවිතේ පාලනය කරන්න මේ රට පාලනය කරන රජෙක් ඉන්නවා. ඒ රජුරුව තමයි මහණෙනි කර්මය. එතකොට යම්කිසි කෙනෙක්ගේ ජීවිතය තුළ රට තමයි ඒ තමන්ගේ ජීවිතය තමයි රට. එතකොට ඒ රටේ පාලකයා තමයි කර්මය. එතකොට ඒ රටේ පාලකයා බවට පත්වන්නේ කර්මය කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා විස්තර කරලා දෙනවා. එතකොට එහෙමනම් මෙන්න මේ කර්මානුරූපව යම්කිසි අයගේ ජීවිතයට නොයෙකුත් බලපෑම් සිද්ධ වෙනවා. එතකොට එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්මස්ස කෝමෙහි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති කියලා ආදී වශයෙන් මේ කර්මයේ පිළිබඳව එතෙන්දි පැහැදිලි කරනවා. එතකොට මේ කර්මය කියන දේ ගත්තොත් එහෙම කර්මයේ දායාදී කරගත්, කර්මයේ උපන් ස්වභාවය කරගත්, කර්මයේ නෑදෑයන් බවට පත් කරගත්, කර්මයේ පිළිසරණ කරගත්, ඒ වගේම කුසල් අකුසල් නිසා මේ ආදී තමන්ගේ ජීවිත වලට පත්වෙන ස්වභාව කුසල් හා අකුසල් නිසා එන්නේ ස්වභාව තුළ මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මහණෙනි මෙන්න මේ පාලකයා කියන කර්මය මේ ඉපදින සත්වයන්ට උරුම කරනවා හිර කූඩුවක්. අන්න ඒක තමයි මා සඳහන් කළේ වරදකට හිර කූඩුවක් ලැබෙනවා කියලා. ඒ වරදේ ස්වභාවය අනුව හිර කූඩුවක් ලැබෙනවා කියලා. එතකොට යම්කිසි කෙනෙක් මනුස්සාත්මයක් කියන ඒ ස්වභාවයට පත් වෙනකොට මනුස්ස ජීවිතයක්, මනුස්ස ශරීරයක් ලැබෙනවා. ඒ ශරීරය සමහර අයගේ අතීත ජීවිතවල කර්මානුරූපව ඒ මනුස්ස ශරීරය සමහර ලාවට ආබාධිත ශරීරයක් වෙන්න පුළුවන්. මනුස්ස කූඩුවක් ලැබුණට, ශරීර කූඩුවක් ලැබුණට එයාට නැගිටි ගන්න බෑ. සමහර කෙනෙක්ගේ අත්පා අහිමි, සමහර අයගේ ඇස් දෙක අහිමි, සමහර අයගේ දෙසවන් අහිමි, සමහර අයගේ ශරීරයේ ඇතුළාන්තයේ යම් යම් ආබාධ ස්වභාවයන්ගෙන් යුක්තයි.
සමහර අයගේ ශරීරයේ පිටත විවෘත වෙන ස්වභාවයක් තියෙන අංග සමහර ලාවට ඇඟිලි වෙන්න පුළුවන්. සමහර ලාවට නාසය වෙන්න පුළුවන්. කන් දෙක වෙන්න පුළුවන්. මේ ආදි වශයෙන් අංග අබල දුබල ස්වභාවයන්ටපත් වෙලා. එතකොට මේ අබල දුබල ස්වභාවයන්ට මේ විදිහටපත් වෙන්නේ අර කර්මානුරූප ස්වභාවයේ අනුව ලැබෙන උපතක්කේ. ඒ උපත තුල ලැබෙන ශරීරය තමයි සත්වයාට ලැබෙන හිරකූඩුව. යම්කිසි කෙනෙක් අකුසලයක් කළොත් එහෙම තිරිසන්ගත ආත්මික උපදින්න එයාට ලැබෙනවා බලු ආත්මයක්. සුනක ජීවිතයක්. එතකොට ඒක තමයි ඒ හිරකූඩුව. සමහර කෙනෙකුට සර්පයෙක්ගේ ජීවිතයක්. එතකොට ඒක තමයි ඒ සර්ප කූඩුව. හිරකූඩුව. සර්ප ශරීරය. එතකොට යම්කිසි කෙනෙකුට කුරුල්ලෙක්ගේ ස්වභාවයක්. ඒක තමයි ඒ ආත්මයේ ඒ ජීවිතය තුළ ලැබෙන හිරකූඩුව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ පාලකයා කූඩුවක් නියම කරනවා නම් ඒ කූඩුවට වැටිච්ච කෙනෙකුට සත්වයකට ඒ හිරකූඩුවේදී ලැබෙනවා සර්පය 4 දෙනෙක්. එක සර්පයෙක් තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනව එතනදී එක සර්පයෙක්ගේ නමක් වශයෙන් උන්වහන්සේ සඳහන් කරනවා කට්ටමුකා. මේ කට්ටමුකා කියන සර්පයා දෂ්ට කළාම හරියට දරලියක් වගේ බවට පත් වෙනවා. ඊටාම දරදඬු වෙනවා. ඒ ස්වභාවයෙන් යුක්තයි. එතකොට මේ සර්පය ඊටාම විස ගෝර සර්පයෙක්. එතකොට ඊළඟට අපි ගත්තොත් එහෙම ඊළඟ සර්පයා තමයි ප්‍රතිමුඛා. මේ ප්‍රතිමුඛා කියන සර්පයා දෂ්ට කළාම මුරු සිරුරම දිය වෙලා යනවා. දිය වෙන ස්වභාවයෙන් යුක්තයි. ඊළඟ සර්පයා තමයි අග්ගිමුඛා. මේ අග්ගිමුඛා කියන සර්පයා දෂ්ට කළාම මුළු ශරීරයේම ගින්නක් වගේ පිලිස්සෙනවා. ඊළඟ සර්පයා තමයි චත්තමුඛා. මේ චත්තමුඛා කියන සර්පයා දෂ්ට කළාම මේ ශරීරයේ ආයුධ වලින් කපනවා වගේ කෑලි කෑලි බවට පත් කරනවා වගේ ඊටාම දැඩි වේදනාකාරී ස්වභාවයකට පත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දේශනා කරනවා මෙන්න මේ සර්පය 4 දෙනා තමයි මේ ශරීර වෙලා ගන්නෙ. හෙල්ලුනොත් ගැස්සුනොත් දැඟලුවොත් මේ සර්පය දෂ්ට කරනවා. මහණෙනි මෙන්න මේ සර්පය 4 දෙනා වෙලාගෙන මේ හිරේටපත් වෙන මිනිස්සයා දකින නුවණැති පුජ්‍යලෙක් සඳහන් කරනමයි කියලා කියනවා හිරේ කඩාගෙන දුවන්න කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මා එසේ සඳහන් කරන්නේ මේ ශරීරයක් ලැබිච්ච යම්කිසි අවබෝධයක් ඇති කෙනෙකුට මේ ජීවිතයේ පිළිබඳව අවබෝධ කරගෙන යන හෝ අවබෝධ කරගෙන සිටින යම්කිසි කෙනෙක් සඳහන් කරනවා දේශනා කරනවා පැහැදිලි කරනවා මේ ලබාගත් හිරකූඩුව මේ මනුස්ස හිරකූඩුව ශරීර කූඩුව මේක දුක් සහිතයි වේදනා සහිතයි ජරාවටපත් වෙන සුළුයි ව්‍යාධියටපත් වෙන සුළුයි ඒ වගේම ශෝකයටපත් වෙන සුළුයි ඒ වගේම මරණයටපත් වෙන සුළුයි මෙන්න මේ ජරා ව්‍යාධි මරණ ශෝක දුක්ඛ ආදී ස්වභාවයෙන් යුතු මේ ජීවිතේ වෙනස් කර ගැනීම සඳහා මේ හිරේ කඩාගෙන පනින්න ඕනේ. එතකොට මේ ලැබිච්ච හිරේ කඩන්න ඕනේ. ඒ කැඩුවේ නැතිනම් මේ හිරෙන් කවදාකවත් ගැලවෙන්න බෑ. මේ හිරෙන් තව අතීතයේ තුලින් වර්තමානයට ආව වගේ වර්තමානයේ තුලින් අනාගතයේ තව හිරගත ස්වභාවයන්ටපත් වෙනවා. මේ විදිහට පැහැදිලි කරනවා. මෙන්න මේ පැහැදිලි කිරීම අවබෝධ කරගන්න මේ මිනිස්සයා මොකද කරන්නේ මේ හිරේ කඩාගෙන යන්නට ඕනේ කියන සිතුවිල්ල අදහස මෙයාට ඇති වෙනවා. ඇති වෙලා මෙයාට අර පුජ්‍යල උපදෙස් දෙන්නේ මේ සර්පයෝ ටික නිදි වෙලාවක අලස වෙලාවක සේවකයෝ මුරබටයෝ අලස වෙලාවක මේ හිරේ කඩාගෙන දුවන්න කියලා. දැන් මෙයා හිරේ කඩාගෙන දුවනවා. මේ හිරේ කඩාගෙන දුවනවා කියලා කියන්නේ මොකද්ද? මෙයා මේ තමන්ගේ මනුස්ස ජීවිත ස්වභාවයට පත් කරවන සංසාරගත උප්පත්ති ස්වභාවයන්ට පත්වන නොඑක් භවවල නොඑක් ජීවිත ලැබමින් උප්පත්ති ස්වභාවයන්ට පත්වෙන මෙන්න මේ ස්වභාවය වෙනස් කරන්නට මෙයා පුණ්‍ය ශක්තියෙන් සම්පූර්ණ කරන්නට පටන් ගන්නවා.
කුසල් දහම් සිද්ධ කරන්න පටන් ගන්නවා. මෙන්න මේ කුසල් දහම් පුණ්‍ය ශක්තියෙන් ඇති කරගෙන යනකොට පින්වතුනි එහෙමනම් මෙයාට මොකද වෙන්නේ? මේ ශක්තියින් ඇති කරගෙන යනකොට මෙයාට මේ ජීවිතයේ යථා ස්වභාවය පෙනෙනවා. යථා ස්වභාවය මේ ජීවිතයේ තුල අපි රැවටෙන ස්වභාවය පෙනෙනවා. මේ පෙනුනට මෙයාව එක තැනකදී මෙයාව නතර වෙනවා. එක තැනකදී මෙයාගේ ජීවිතයේ යම් කිසි ස්වභාවයකට හිරවීමකට ලක් වෙනවා. මේ හිර වෙන්නේ කොතනදීද? පින්නතුනේ මෙයාගේ ජීවිතේ හිර වෙන්නේ මෙයාට ගෙවල් 6ක් පෙනෙනවා මෙතනදී. එක ගයක් තමයි ඇහැ කියන ගේ. මෙන්න මේ ඇස කියන ගෙට මෙයා ඇතුල් වෙන්නට මෙයාට ඇහැ කියන ගේ පෙනුනහම මෙයාගේ හිත දැනුම් දෙනවා මෙයාට මේ ඇහැ තුලින් දකින රූප හරි ප්‍රසන්නයි. ඇහැ තුලින් දකින රූප මොනතරම් ලස්සනයිද? ඒ රූපවල ස්වභාවය මොනතරම්ද? ඒ රූප ඊටාම ඇහැට ඊටාම සිත් ගන්නා සුළු ස්වરૂපයකින් යුතුයි. ඇහැට සුමටුයි. සුමට සහගතයි. ඒ වගේම ඇහැට සුඛ සහගතයි, සැප සහගතයි. ඒ වගේම ඇහැට පෙනෙන රූප ඊටාම ස්ථීර සහගතයි කියන ස්වභාවය ඇහැට ලැබෙනවා. ඒක ස්ථීර නෑ. නමුත් ස්ථීර නැති වුණාට ඒ අස්ථීර රූපය ස්ථීර ස්වභාවයකින් ඇහැට වැටෙනවා. ඒ වැටුණට පස්සේ අස්ථීර ඒ ස්වરૂපේ ඒ ස්වභාවය දිහා ඇහැ තුලින් බලන් ස්ථීර සහගත ලෙසමයි. යම් කෙනෙක් පැහැදිලි කළත් යම් කෙනෙක් ඒ පිළිබඳව අවබෝධයක් ලබා දුන්නත් මේ ඇහැ අපි දකින ඒ රූපය ඒක ස්ථිර නෑ කියලා හිතන්නේ. ඒක ජරාවටපත් වෙනවා කියලා හිතන්නේ. ඒක ව්‍යාධියටපත් වෙනවා කියලා හිතන්නේ. ඒක සාංශාරික වශයෙන් දුකක් බවට තේරුම් ගන්නෑ, අවබෝධ කරගන්නේ. එයා හිතන්නේම ඒ රූපය තුලින් ලබන වින්දනය සතුට ස්ථිර සහගතයි. ඒක අස්ථිර ස්වභාවයක් නෑ. මේ ඇහැ තුලින් දකින මේ සියලු දේ ලෝකයේ තුල පෙනුතුනි අනිත්‍යයි. සමහර විටක ඒ අනිත්‍ය ස්වභාවයට වටහා ගන්න බෑ. මේ ලෝකයේ තුල පින්නතුනි අපි දකිනවා ස්ත්‍රී පුරුෂයන්, ගස්වැල්, ඒ වගේම ජීවි අජීවි බොහෝ දේ. අපි ඒව තුළ යම්කිසි අවස්ථාවන් වලදී අපි විඳීම් වලට ලක් කර ගන්නවා ඒවා. සමහර විටක අපි දෙමාපියන් වශයෙන් බැඳීම් ඇති කර ගන්නවා. සැමියා බිරිඳ වශයෙන් බැඳීම් ඇති කර ගන්නවා. දූ දරුවන් වශයෙන් බැඳීම් ඇති කර ගන්නවා. ආයතනවල ලබන නිලතල අනුව බැඳීම් ඇති කර ගන්නවා. ඒ වගේම සමහර වෙලාවට පොදු සමිත් සමාගම් වල ලබන තනතුරු වලින් අපි එක එක්කෙනා සමග බැඳීම්, හිතවත්කම්, සම්බන්ධකම්, ඥාතිකම් මේවා ඔක්කොම ඇති කර ගන්නවා ජීවිතය තුළ. විවිධ අවස්ථාවල විවිධ පැතිකඩයන් ඔස්සේ. පෙනුතුනේ මේ ඇති කරගන්නා බැඳීම්, මේ ඇති කරගන්නා සම්බන්ධකම් මේවා සියල්ලම පෙනුතුනේ යම් කිසි විදිහක ලෞකිකව අපි විඳින සැප. මේවා තුලින් අපි ලෞකික සැප විඳිනවා. දුක් ස්වභාවයනුත් ඇති වෙනවා ජීවිතේ. නමුත් මේ ලෞකිකව විඳින සැප, මේ ලෞකිකව ලබන සතුට, තෘප්තිය අපි හිතනවා ස්ථිරයි කියලා. මේක විනාශ වෙන්නේ නැති වෙන්නේ, මේක ස්ථිර සහගතව ජීවිතේ පුරාවටම අපි විඳිනවා කියලා මේ ඇහෙන් දකින රූප පිළිබඳව අපි ඊටාම වැරදි ලෙස අවබෝධයක් ඇති කරගන්නවා. ඔබ කල්පනා කරන්නට ඕනේ ධර්මයේ තුල පැහැදිලි කරන විදිහට මේ අත්ති මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තතෝ මන්සන්නහරුන් අට්ටින් අට්ටිමින්ජා වක්කං හදේ යකනං කිලෝමකම් පිහකම් පප්පාසං ආදී වශයෙන් මේ ධර්මයේ තුල දෙතිස් කුණපයන් විස්තර කරන අවස්ථාවලදී මේ සඳහන් වෙන මේ සියලු දේම පින්තුණි ශරීරයේ ඇතුළත සහ පිටත තියෙන මේ සියලු දේම අස්තිර සහගතයිනේ. ස්ථිර සහගත ස්වභාවයක් නැහැ. මේ අපි කල්පනා කළ බැලුවොත් මේ මනුස්ස ශරීරයක් අපි දකිනවා හේක් තුලින්. ඒ දකින මනුස්ස ශරීරය තුල අපිට ඒ දකින කෙනාගේ කෙස් ටික හරි ලස්සනයි. ඒ දකින කෙනාගේ නළල ලස්සනයි. ඒ කෙනාගේ තොල් දෙක ලස්සනයි. ඒ කෙනාගේ දත් ටික ලස්සනයි. ඒ කෙනාගේ ඇස් දෙක ලස්සනයි. ඒ කෙනාගේ මුහුණ ලස්සනයි. ඒ කෙනාගේ අතපය ලස්සනයි. ඒ කෙනාගේ ශරීර අංග ලස්සනයි කියලා අපිට හිතෙනවා. හැබැයි ඒ ලස්සනයි කියලා හිතෙන
මේ සියලු ශරීර අංග පින්තුනේ අපි කල්පනා කළ බැලුවොත් ඇත්තටම මේ ලෝකයේ තුල ස්ථීර සහගත ලස්සනක් නෙමෙයි තිබෙන්නේ. తాවකාලිකව අපි ඇහෙන් විඳින ඒ ලස්සනක් අලංකාරයක් තිබෙන්නේ. හැබැයි ඒ අපි දකින ස්වરૂප, අපි දකින අලංකාර, අපි දකින ලස්සන යම්කිසි දවසක අවලස්සන බවට පත් වෙනවා. ඒවා දුර්වර්ණ වෙනවා. ඒවා නොඑක් විදිහේ විකෘතිතාවයන් වලට පත් වෙනවා. ඒවා දිරීම් වලට පත් වෙනවා. ඒවා ජරා ස්වභාවයන්ට පත් වෙනවා. ඒ ලෝකයේ තුල අපි දකින ඒ නිවර්දී කියලා හිතන දේ යම්කිසි දවසක අපිට හිතෙනවා වැරදි සහගතයි. ඒ කියන්නේ අපි නිවර්දී ස්ථිරයි කියලා දැකපු දේ ලෝකෙ අස්ථිර සහගතයි කියලා හිතන දවසක් අපිට පින්නතුනේ එනවා. ඒ ස්වභාවයේ තුල ඔබ ඒ නිසා මේ ලෝකයේ තුල ඇහැට දකින සෑම ස්වરૂපයකින්ම යුතු දෙයක ඔබ දකින්න ස්ථිර බව. ඒ ස්ථිර බව දකින්න ඕනේ මොකක් තුලද? කුමන පදනමක් කොටගෙනද? ඒ ස්ථිර බව දකින්නට ඕනේ මේ ලෝකයේ දකින හැම දෙයකම ස්ථිර බව අස්ථිර බවයි දකින්න ඕනේ. ස්ථිර බව අස්ථිරයි කියන එකයි ඔබ නිවරදිව දකින්න ඕනේ. නැතුව ස්ථිර බව ස්ථිරයි කියන එක නෙමෙයි, ස්ථිර බව අස්ථිරයි කියන එක. මේ ලෝකයේ පෙනුතුනේ යම් කිසි දෙයක නිත්‍ය බවක් ස්ථිර බවක් ඇතිනම් ඒ ස්ථිර බව නම් අස්ථිර බවමයි. අස්ථිර බව කවදාකවත් ස්ථිර නොවන්නේ නැහැ. මේ ලෝකෙ තිබෙන අස්ථිර බව සදාකාලිකයි. ඒක අවබෝධ කරගන්න. මේ ලෝකේ සදාකාලික වූ පරම සත්‍ය එයයි. ඔබ හිතන්න, කල්පනා කරගන්න, මගේ මේ ඇහෙන් මම යම් කිසි ස්වરૂපයක් රූපයක් දැකලා විඳීමකට ලක් වෙනවා නම් ඒ රූපය ඔස්සේ මගේ ඇහැ සතුටු කරගන්නවා නම් ඇහැට ඒ රූපය තුළින් මම විඳීමක් දෙනවා නම් සතුටක් දෙනවා නම් ඒ සතුට ඒ විඳීම පෙනුතුනේ තව අවුරුදු 10කින් 15කින් මාසකින් දෙකකින් වෙන්න පුළුවන්. තව අවුරුදු 20කින් 30කින් වෙන්න පුළුවන්. ඒ ලබා දෙන සතුට ලබාගත් ඒ රූපය යම් කිසි දවසක අස්ථිරයි කියලා අපිට වැටහෙන දවස එහෙම වෙන්න පුළුවන්. ඒක අපිට මෙන්න මේ වෙලාව, මෙන්න මේ දවස, මෙන්න මේ තැන, මෙන්න මේ විදිය කියලා අපිට හිතන්නට බෑ. ඒක ඕනම වෙලාවක ඒ තුල අස්ථිර බව අනිවාර්යෙන් ඇති වෙන්න පුළුවන්. ඒක අවබෝධ කරගන්න. ඒක ජීවිතයේ තුල යථා ස්වභාවයක් බවට පත් කරගන්න. ඊළඟට පින්නතුනි කල්පනා කළ බැලුවොත් ඔබට වැටහෙයි යම්කිසි කෙනෙක් මෙන්න මේ ඇහැ පමණක් නෙමෙයි. දැන් අර පුජ්‍යල මේ ඇහැ කියන gedara රිංගල ඒ ඇහැ තුලින් දකින ස්වરૂපය හොඳයි කියලා හිතනවා. ඊළඟට මේ ඇහැ පමණක් නෙමෙයි මේ කන කියන ස්වરૂපය ගත්තොත් කනෙන් අහන ශබ්ද අපි හිතනවා රසයි. ඒ ශබ්ද කන් පිනවා යනවා කියලා අපි හිතනවා. හැබැයි ඔබ කල්පනා කරන්නට ඕනේ මේ කනෙන් අහන ශබ්ද තුල තියෙන මිහිරි බව අපි මේ තුලින් ලබන විඳීම අස්ථිරයි. ඒක සදාකාලිකයේ විඳීම ස්ථිර සහගත ස්වභාවයක් නෑ. මේක සාමාන්‍ය ලෝකයේ තුල තිබෙන දෙයක්. අපි ඒ දේ අවබෝධ කරගන්නට අපිට අසීරුයි. ඒ අසීරු බව නිසා තමයි පින්නතුනි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. දැන් අපි කල්පනා කරලා බැලුවොත් මේ ලෝකේ සාමාන්‍යයෙන් අපිට වැටහෙනවා දුක කියන්නේ මොකක්ද කියලා. දුකට හේතුව තෘෂ්ණාව බව වැටහෙනවා. දුකින් මිදිය යුතු මාර්ගයක් තියෙන බව අවබෝධ වෙනවා. ඒ වගේම දුකට හේතුව දුක නැති කිරීම මාර්ගය අපි අවබෝධ කරන් තියෙනවා මොකක්ද කියලා. හැබැයි ඒක අපි වචනයට අවබෝධ කරගත්තට නිවර්දිව ඒ දේ කොහොමද කරන්නේ? ඒ දුකින් මිදෙන මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ කොහොමද කියලා අපි අවබෝධ කරගන්නේ. පින්නතුනි මේ කන කියන දේ තුලින් ආහන ශබ්දත් අස්ථිරයි කියන ස්වභාවය ඇති කර ගන්නකොට ඇහැ තුලින් දකින රූපත් එක්ක මෙතනට එන්න ඕනේ. එතකොට ඇහැ තුලින් දකින රූපයත් ඒ රූපයත් එක්ක අහන ශබ්දයත් අස්ථිරයි. ඊළඟට කන තුලින් වගේම ඇස තුලින් වගේම දිවෙන් දැනෙන රස යම්කිසි දෙයක් එයා දුන්න කෑමක් බීමක් දැනෙන රස වෙන්න පුළුවන්. ඒක අස්ථිරයි. ඒක ස්ථිර සහගත නෑ. ශරීරයේ ලැබෙන ස්පර්ශයත් එහෙමයි. නාසයට දැනෙන ගඳ සුවඳත් එහෙමයි. මේවා ස්ථිර සහගත නෑ. පින්නතුනි මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මෙන්න මේවට ලැබෙන
ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා අස්ථීර සහගත ස්වභාවයෙන් යුක්තයි. මේවා තුළ ස්ථීර බවක් නැහැ. මේවා තුළ විදීමක් නැහැ. මේ විදීම් తాවකාලික විදීම්. මේ විදීම් ස්ථීර සහගත විදීම් නෙමෙයි. අන්න ඒ ස්වභාවය තුළ ඔබ හිතන්නට ඕනේ පින්නතුනේ බුදු කෙනෙක් ලෝකයට පැමිණිලා ලෝකයට වැඩම කරලා මිනිසුන්ට දේශනා කරන්න උත්සාහවන්ත වෙන්නේ මේ ලෝකයේ තිබෙන අස්ථීර බවමයි. ඒ අස්ථීර බව ස්ථීරයි කියන එක තමයි බුදු කෙනෙක් මේ ලෝකයට ඇවිත් දේශනා කරන්නේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කරලා එහෙම නැත්නම් සමහර බුදු කෙනෙක් අටාසංක කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කරලා සමහර බුදු කෙනෙක් 16 සංක කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කරලා ඉස්මස්ලේ දන් දීලා අඹු දරුවන් දන් දීලා මහා රාජ්‍ය දන් දීලා මේ මහා පාරමී ගමනක් පුරාගෙන මේ සංසාරේ පුරාවට පැමිණෙන්නේ පින්නතුනේ දුක් වේදනා මැදින් මේ සංසාරගත ජීවිතයේ තියෙන දුක මේ ලෝවැසි සත්වයන්ට අවබෝධ කරලා දෙන්න. මොකද බුදු කෙනෙකුට පුළුවන්කම තිබෙනවා ඒ බෝධිසත්ව ආත්මවල යම් යම් ආත්ම තිබෙනවා ඒ ජීවිතවලදීම මේ සංසාරගත දුක නැති කරගෙන ඒ උතුම් සැනසීමට නිවනටපත් වෙන්න. නමුත් බුදු කෙනෙක් ඒ තරම් ආත්මාර්ථකාමී වන්නේ නැහැ. බුදු කෙනෙක් කල්පනා කරනවා මම නිවෙනවා වගේ මේ ලෝවැසි සත්වයන් සංසාර දුක් ගින්නෙන් නිවිය යුතුයි කියලා හිතනවා. එන්නේ නිවීම පිණිස තමයි බුදු කෙනෙක් ලෝකයට වැඩම වන්නේ. එතෙන්දි පින්නතුනේ බුදුරජාණන් වහන්සේලා ලෝකයට වැඩම කරලා ලෝකයේ තුල සැනසීම ඇති කරන විදිහ දේශනා කරන්නේ. ලෝකයේ තුල සත්වයන්ට ඒ සැනසීම තුල ලෝකේ නිවර්දි අවබෝධය මොකක්ද කියන දේ පිළිබඳව අවබෝධ කළ දෙන්නටයි බුදු කෙනෙක් මේ ලෝකයට වැඩම වන්නේ. එතකොට පින්නතුන් කල්පනා කරන්නට ඕනේ බුදු කෙනෙක් මේ ලෝකයට වැඩම කරන්නට උන්වහන්සේ සාරා සංක කල්ප ලක්ෂයක් මුළුල්ලේ මේ දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය කියන මේ ටික අවබෝධ කරගන්නට කාලය ගත කරන්නේ ඇයි? මේක අපේ කනට ඇහුනට මේක කනට ඇහෙනවා. කනට ඇහෙනකොට මේක යම්කිසි විදිහකින් අවබෝධයක් ඇති වුණාට මේක නිවර්දිව යථා ස්වභාවයෙන් අවබෝධ වෙන්නේ. ඒක අවබෝධ වෙන්නෙම ප්‍රඥාව අවදි වෙච්ච කෙනෙකුට. ප්‍රඥාව අවදි නොවිච්ච කෙනෙකුට මේක අවබෝධ වෙන්නේ. මේක ඇහුවට තේරුම් ගත්තා වගේ දැනුණට මේක අවබෝධ වෙන්නේ. මේ දුක කියන ස්වභාවය නිවැරදිව අවබෝධ වෙන්නට ඕනේ. දුක කියන ස්වභාවය නිවැරදිව මේ දුක කියන්නේ මොකද්ද කියන අවබෝධය ඇති වෙන්නට ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම අපි මේ ලෝකයේ තුල ජීවත් වෙන කාලය තුල අපිට මේ දුක කියන එක පිළිබඳව යම්කිසි අවබෝධයක් තියෙනවා. අපි අපේ ජීවිත තුල අපේ දෙමාපියන් අපින් අහිමි වුණ අපිට දුකක්. දූ දරුවෝ අහිමි වෙනකොට සැමියා බිරිඳ අහිමි වෙනකොට අපි කැමති දේ නොලැබෙනකොට නොකමැති දේ ලැබෙනකොට අපිට දුක දැනෙනවා. හැබැයි ඒ දුක දැනුණට ඒක හදවතට දැනෙනීම අඩුයි. හදවතට දැනෙනවා. ඒ දැනුණට පින්නතුනි මේක අවබෝධ වීම අඩුයි. අපි මේ වෙලාවට දුක් වෙනවා වේදනාවටපත් වෙනවා. ඊට පස්සේ යම්කිසි කාලයක් ගත වෙනකොට ඒ දුක යටපත් වෙනවා. යටපත් වෙලා අපේ හිතට සතුටු සහගත දෙයක් දැනෙනකොට සතුටු සහගත දෙයක් ලැබෙනකොට අර සියලු දුක් වේදනාවන් යටපත් වෙලා අපේ හරිම සැහැල්ලු මනසක් ඇති කරගන්නවා. සැනසීමටපත් වෙනවා. ඒ සැනසීම තුළින් අපි බොහොම සතුටු සහගත ස්වභාවයක් ජීවිතය තුළ විඳිනවා. ඒක තමයි මිනිස් ස්වභාවය. හැබැයි අපි අවබෝධ කරගන්නේ ඒ විඳින සතුටු සහගත ස්වභාවය තුළ අපි සංසාරේ අප්‍රමාණ දුකකටපත් වෙන මගකටයි මේ ප්‍රවිෂ්ඨ වෙන්නේ කියලා. අපිට ඒ මොහොතවල වල ලැබෙන සතුට ඒ වින්දනය තුළ අපි අතරමං වෙනවා. අතරමං වෙලා ඒ අපේ ජීවිතයට එකතු වෙන අලුත් බැඳීම් අපි හිතනවා ජීවිතේට හරි ආශිර්වාදයක්. ජීවිතේ ලැබුණු සැපතක්, සම්පතක්,
වස්තුවක් කියලා අපි හිතනවා. හැබැයි පින්නතුනි ඔබ කල්පනා කරන්නට ඕනේ මේ ජීවිතයේ තුල අපිට එකතු වෙන අපිට ලැබෙන මේ සෑම දෙයක්ම සතුටක් නෙමෙයි. මේ සෑම දෙයක්ම අපිට ලැබෙන සම්පතක් නෙමෙයි. මේ ලැබෙන සෑම දෙයක්ම එකතු වෙන සෑම දෙයක්ම මේ ජීවිත කාලය තුල අපිට ලැබෙන අප්‍රමාණ දුක්, අප්‍රමාණ බැඳීම්, අප්‍රමාණ වේදනා. මේ දුක් වේදනා වලින් තොරව ජීවිතයේ සැනසීම මේ මගට අරගන්නට පුළුවන් නම් කොච්චර වටිනවද? එහෙමනම් අර පුරුෂයා මේ ගෙවල් 6ට පිවිසෙන බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ ගෙවල් 6 මේ දොරවල් අරගෙන නැවතත් එළියට ඇවිල්ලා දුවන්න පටන් ගන්නවා. එයා කල්පනා කරනවා පින්නතුනි ඒ දිවීම තුල තමයි සැනසීමේ මඟ හොයාගන්න පුළුවන්. එයා දුවන්නේ ඉබාගාතේ නෙමෙයි. එයා දුවන්නේ නිවර්දි මඟක. එතකොට මේ නිවර්දි මඟ මොකද්ද? ඒ නිවර්දි මඟ එයාට පෙනෙනවා. ඒ නිවර්දි මගේ වෙනවා යම් යම් සම්දිස්ථාන. අපිට ඒක හඳුන්වන්නට පුළුවන් මේ වාසීසෝපම සූත්‍රේ නැති වුණාට අපිට ගලපලා ගත්තොත් ජීවිතේට ඒ සම්දිස්ථාන, ඒ හන්දි, ඒ නගර වශයෙන් අපිට හිතන්නට පුළුවන් සම්මා දිට්ඨි එකක්. සම්මා දිට්ඨි යහපත් වූ දැකීම. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ වගේ නගර ගම්පහුව කර කර යන්නේ මෙයා නිවර්දිව. ඒවා තමයි හන්දි. ඒ හන්දි වලින් හැරෙන්නේ කෙලින්ම දුවගෙන යනවා. ඒ යන අතර මෙයාට තව තව දේවල් තැන් හම්බ වෙනවා. තව තව විශාල නගර හම්බ වෙනවා, ප්‍රදේශ හම්බ වෙනවා. එතකොට මෙයා මේ දුවගෙන යනකොට මෙයාට පේනවා එක තැනකදී ගමන අවසානයක්. ඒ අවසානයේ තුල යා දකින්නවා පින්නතුනි විශාල ගඟක් ගලාගෙන යන බුදුහාමුදුරු දේශනා කරනවා මේ සූත්‍රයේදී. මේ විශාල ගඟ මොකද්ද? මේ ගඟ තමයි සංසාර ගඟ. සංසාර ගඟ. එතකොට මේ සංසාර ගඟ දිහා මෙහා බලනකොට මෙයාට පේනවා මේ සංසාර ගඟේ සත්වයන් වැටලා ඉන්නවා. අපි ගත්තොත් සංසාර ගඟ කියන එක ගත්තහම මේ ලෝකේ සත්වයන් මේ සංසාර ගඟ තුල විඳින දුක් වේදනා අපිට පෙනෙනවා. ඒ සමහර සත්වයන්ගේ මාර මුලින් සඳහන් කළ පරිදි උප්පත්තියෙම ශරීර අංගයන් පිහිටලා නැහැ. සමහරට ඇස් අහිමි, කන් දෙක අහිමි, ඒ වගේම කන අහිමි. සමහර ලාවට කට ගත්තොත් එහෙම ඒ කටේ සමහර ලාවට හකු ප්‍රදේශ නැහැ. සමහර අයගේ කට පිහිටන්නට ඕන ප්‍රදේශවලනේ පිහිටලා තියෙන්නේ. අතපය අහිමි, ඇඟිලි අහිමි. මේ වගේ නොයෙකුත් විකෘතිතා අනුව සමහර අය උප්පාත ලැබලා තියෙනවා. සමහර අය මේ ජීවිතේ නිසි අංගපසංග ඇතුව ඇවිල්ලා නොයෙකුත් හදිසි අනතුරු නිසා ශරීර අංග අහිමි වෙච්ච අය ඉන්නවා. නොයෙකුත් අසනීප රෝගාබාධ නිසා නොයෙක් විදිහේ ප්‍රතිකර්ම නිසා ඒ අහිමි වෙච්ච අය ඉන්නවා මේ ජීවිතය තුල. ඊළඟට නොයෙක් රෝගාබාධයන්ට පත් වෙලා හොඳට හිටපු අය සමහරට ඇඳක් මත වැතිරිලා මුත්‍රා බට සවි කරගෙන ආහාර අරගන්නට බට සවි කරගෙන ඇවිද ගන්න බැලුව මල මුත්‍රා ගොඩේ ඉන්න අය මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම ශරීරය කුණු වෙලා තුවාල දාලා පණුව ගහලා දුක් විඳ වේදනාවලට පත් වෙච්ච අය ඉන්නවා. ඒ වගේම සමහර ලාවට හොඳ උපතක් ලැබිලා හොඳ ජීවිතයක් ගත කරලා විවාහ වෙලා දූ දරුවෝ ලැබිලා ඒ දූ දරුවෝ ලැබිලත් ඉන් අනතුරු අසනීප දුකට වේදනාවන් වලට පත් වෙලා නොයෙකුත් පීඩාවන් විඳින්මින් සමහරට සිහි විකල් වෙලා ජීවිත ගත කරන තරුණයෙක් ඉන්නවා. තරුණ වයස් වලින් ඇත් ඉන්නවා. ඒ වගේ අපි ගත්තොත් මේ ලෝකෙ මේ සංසාර ගඟ කියන සංසාරයේ දිහා බැලුවොත් පින්නතුනේ මේ ලෝකේ යථාර්ථය අපිට තේරෙනවා. අවබෝධ වෙනවා. මේ ලෝකේ යථා ස්වභාවය තමයි පින්නතුනේ අපි අවබෝධ කරගත යුතු වන්නේම. ඒ යථා ස්වභාවය තමයි මේ ලෝකේ අපි දකින සෑම දෙයකම යථා ස්වභාවයේ නිවර්දි ස්වභාවයේ තමයි අස්ථීර බව. අපිට කොයි මොහොතක කොයි තැනක කොහොම අපිට විපතක් වේද කියලා කියන්න බෑ. අපි තනි වේද කියලා කියන්න බෑ. අපි දුකට වේදනාවටපත් වේද කියලා අපිට හිතන්න බෑ කොයි මොහොතක. ඒ මොකද පින්නතුනි මේ ලෝකයේ තිබෙන
ඒ යථා ස්වභාවයම තමයි අස්තීර ස්වභාවයෙන් යුතු මේ ජීවිතය. එතකොට අපි කල්පනා කළ බැලුවොත් මේ ලෝකයේ තුල සත්වයන් විඳින දුක් මේ සංසාරේ දිගින් දිගට අරගෙන ආපු දුක් දෝමනස්යන් පින්නතුන් හිතන්න මේ ලෝකයට අපි එන්නේ පැමිණෙන්නේ කිසි කෙනෙක්ගේ ඇරයුමකින් නෙමෙයි. මේ ලෝකේ අපි ජීවිතය පවත්වගෙන යනකොට අපි ඇරයුමක් නැතුව මේ ලෝකයට ආපු අපි වටා බැඳීම් ගොඩාක් ගොඩ ගහ ගන්නවා. දෙමාපියන්, සැමියා, බිරිඳ, දරුවන්, ගේ දොර, රැකිරක්ෂා, යාන වාහන, ඉඩකඩම්, දීපල, වස්තුව, මිල මේ හැමදේම ගොඩ ගහ ගන්නවා. මේ හැම දෙයක්ම ගොඩ ගහගෙන අපි ඒවා අපේ, මගේ, මට අයිති දේවල් කියලා අපි හිතා ගන්නවා. හිතාගෙන අපි මේ ලෝකේ ජීවත් වුණා අපිට බොහොම ටික කලයි ජීවත් වෙන්න පුළුවන්. අවුරුදු 100කට වගේ මෙහා කාලයකින් අපි මේ ලෝකෙන් සමුගන්න ඕනේ. එතකොට මේ ලෝකෙට එනකොට අපි පින්නතුනේ මොනම දෙයක් ගන්න නැතුව හිස් සතින් ආව වගේම මේ ලෝකෙන් පිට වෙලා යනකොට අපිට මේ උපභෝග පරිභෝග වස්තු කිසි දෙයක් අරගෙන යන්න පුළුවන් කමක් වන්නේ. මේ සියලු දේවල් අත්හැරලා මේ සියලු දේවල් අයින් කරලා තමයි යන්න වෙන්නේ. එහෙමනම් මේ සංසාර ගඟ දකින මේ මිනිස්සයා මේ ගඟ තුල එයා දකිනවා බහින්ද බෑක පාරට විසගෝර සර්පයන් ඉන්නවා, කිඹුල්ලෝ ඉන්නවා. මෙයා මොකද කරන්නේ? මේ ගඟ අවට බලනවා, සංසාර ගඟ අවට බලනකොට මෙයාට ශක්තිමත් කොට තුනක් හම්බ වෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි ඒ කොට තුන තමයි සීල සමාධි ප්‍රඥා. එතකොට මේ සීල සමාධි ප්‍රඥා කියන කොට තුන අරගෙන එකට බඳිනවා මෙයා. එකට බැඳලා මේ සීල සමාධි ප්‍රඥා කියන කොට තුන එයා බඳින්නේ පින්නතුනේ නිවර්දි කල්පනාවෙන්. නිවර්දි දැක්මෙන්. මේ කොට තුන එකට කරලා බැඳලා මෙයා කල්පනා කරනවා දැන් මේකෙන් තමයි ගඟෙන් ඈතර වෙන්න පුළුවන්. සංසාර ගඟෙන්. මෙයා මේ කොට තුන ගඟට දානවා. ගඟට දාලා මෙයා පළවෙනි ගොඩබිම තෙක් යනවා. පළවෙනි ගොඩබිම තෙක් මේ කොට තුනෙන් නැගලා ගමන් කරනවා. එතකොට පළවෙනි ගොඩබිමට ගියාම මෙයා දකිනවා ඒ ගොඩබිමේ තුල ආරක්ෂාව මදි. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක තමයි සෝවාන්. ඊළඟට සකෘදාගාම අනාගාමි දක්වාම යනවා. මේ ගොඩබිම කියලා දේශනා කරන්නේ. ඒක තුලින් එයා ඊළඟට අරහත් ස්වභාවයටපත් වෙනවා. එතකොට ඒ ගොඩබිමට ලං වෙන්න අමාරුයි. හතුරකට ලං වෙන්න බෑ. මෙයා මේ ආසීවිතෝපම සූත්‍රය තුල දේශනා කරන මෙයා එතරට යනවා. ඒක තමයි නිවන. අර සර්පයන්ටවත් වෙන හතුරන්ටවත් ඒ ස්ථානට ලං වෙන්න බෑ. අන්නේ නිවන තමයි පින්නතුනේ අවබෝධ කරගන්නට ඕනේ. මේ නිවන තමයි සැපත කියලා කියන්නේ. මේ නිවන තමයි උතුම්ම සැපත. නිවන තුලින් අපි ඒ සැනසීමටපත් වුණොත් කිසි කෙනෙකුට සංසාරයේ දුක් ගින්නෙන් අපිව දවන්න පුළුවන් කමක් වන්නේ. සංසාරය කියලා කියන්නේ මහා දවන ගින්නක් හා සමානයි. ඒ ගින්නට ඒ වේදනාවට අහුවෙච්ච කෙනෙක් ඒ ගැලවීමක් ඇතිවන්නේ නැහැ කවදාකවත්. අන්නේ ගැලවීම ඇති නොවන මේ සංසාර දුක් ගින්න නිවා ගන්නට පුළුවන් නම් එතන තමයි සැනසීම. එතනයි සැනසීම. එහෙමනම් පින්නතුනේ ඒ සැනසීම ලබා ගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියයන් සංවර කරගන්න. මනස සංවර කරගන්න. යම්කිසි කෙනෙකුට පින්නතුනේ මේ මනසට ඇතිවෙන සිතුවිලි වැරදි සහගත සිතුවිලි මනසට ඇති වුණොතින් එයාට කවදාකවත් සැනසීමක් ඇති වෙන්නේ නැහැ. මනසට ඇතිවෙන සිතුවිලි නිවැරදි සිතුවිලි, යහපත් සිතුවිලි, උතුම් සිතුවිලි යම්කිසි කෙනෙක්ගේ ඇති වෙන්නට ඕනේ. එතකොට යම්කිසි කෙනෙක්ගේ මනස දුර්වල වුණොත්, මනසට මිත්‍යා සමාධි ස්වභාවයන් ඇති වුණොත්, ඒක සම්මා සමාධි නෙමෙයි. මිත්‍යා සමාධි කියලා කියන්නේ වැරදි දේ. ඇති වුණොත් ඒ වැරදි දේ කවදාකවත් නිවර්දිතාවයටපත් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. හොඳ අවබෝධයකින් මිසක්. ඒ නිසා සම්මා සමාධි ස්වභාවයකට හිතපත් කරගන්නට ඕනේ. මේ එහෙ මෙහෙ දුවන නොඑක් අරමුණු වලට පණින මේ සිතට අවබෝධ කළ දෙන්නට ඕනේ
නිවර්දි සැනසීම නිවර්දි අවබෝධය කියලා කියන්නේ මොකද්ද? පින්වතුනි මේ ලෝකයේ තුල නිවර්දි අවබෝධය කියලා කියන්නේ නිවර්දි දැනීම කියලා කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගලා දෙනවා නම් ඒ නිවර්දි දැකීමම තමයි පින්වතුනි දුක්ඛ ස්වභාවය. මේ ලෝකයේ දුකයි කියන ස්වභාවයමයි නිවර්දි ස්වභාවය. ඒක මේ ලෝකේ අපිට මොන තරම් තනතුරු ලැබුණත් මොන තරම් නිලතර ලැබුණත් මොන තරම් ධන සේනා සම්පත් ලැබුණත් පිරිස් බලය ලැබුණත් වතු පිට ඉඩ කඩන් ලැබුණත් ඒ වගේම ඥාති හිත මිත්‍රාදීන් කොච්චර ලැබුණත් මේ ලෝකේ දුක කියන දේෙන් අත මිදෙන්නේ කිසිම දෙයකට අත මිදවන්න පුළුවන් කමක් නැහැ. තනිවීමේ දුක නැති කරයි ඥාතීන්. හැබැයි ඒක සදාකාලිකව එහෙම කරන්න බෑ. ඒක යම්කිසි කාලයකට. එතකොට සමහර ලාවට ජීවිතයේ තියෙන සමහර දුක් පීඩා දණයෙන් නැති කරાવી. හැබැයි ඒක යම්කිසි කාලයකට පින්නතුනි. සමහර ජීවිතයේ තියෙන දුක් පීඩා ගේදර වතු පිට ඉඩ කඩන් ඥාන වාහන වලින් නැති කරයි. හැබැයි යම්කිසි කාලයකට ඒක. ඊළඟට සමහර විටක මේ ජීවිතයේ තියෙන සමහර දුක් පීඩා පින්නතුනි නිරතල වලින් අඩු කරයි, නැති කරයි. ඒ බල සම්පන්න බව තුලින් නැති කරයි. හැබැයි ඒවත් යම්කිසි කාල රාමුවකට සීමා සහිතයි. මේ සියලු දේ පින්තුන් මේ විදිහට නැති කරලා වෙනස් කළාට ඒවා ස්ථීරව නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සියල්ල කාලයත් එක්ක කාලය ගත වෙනකොට ඒ සියල්ල වෙනස් වෙමින් ගිහිල්ලා ජීවිතේ ස්ථීර සහගත ස්වභාවයකටපත් වෙන්නේ දුකමයි, වේදනාවමයි. අන්න ඒක ඔබ අවබෝධ කරගන්න. ඒ දුක වේදනාව කියන ස්වභාවය ස්ථිරයි. ඒක අපිට කවදාකවත් අස්ථිර දෙයක් කියන ඒ වැටහීම ඇති කරගෙන කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකයේ තුල ඔබ වටාල් ගොඩට ගසා ගන්න ලෝකියමයි ඔබ දුකටපත් කරන්නේ, වේදනාවටපත් කරන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ සැනසීමේ මඟ දේශනා කරන විට උන්වහන්සේ සඳහන් කරනවා මේ හිත හදා ගන්න නැති තාක්කල් දුක් වේදනා කම්කටොළු බාධක අපි පසුපස්සේ ගමන් කරනවා. හරියට එතෙන්දී උන්වහන්සේ දේශනා කරන්නේ මනෝ පුබ්බංග මහ ධම්මා මනෝසෙෂ්ඨා මනෝමයා මනසාචේ ප්‍රසන්නේන වාසතිවා කරෝතිවා තතෝ නං සුඛමං වේති ඡායාවන පායිනි. දුක් වේදනාවල් නැතුව යහපත් පැත්තට නම් එතන හරියට සෙවණැල්ල වගේ සැප විපාකයක්මයි දෙන්නේ. ඊළඟට චක්කංච වහතෝ පදං කියලා එතනම දේශනා කරන අයහපත් මනසින් යමක් කරයි නම් කියයි නම් හරියට ගොනාට දුක් වේදනාවන් ගෙන දෙමින් එන කරත්තයසේ Tamanට දුක් වේදනා ලැබෙනවා, වේදනාවන් ලැබෙනවා. ඒකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා හිතන්න, කල්පනා කරගන්න සංසාරයේ තුල පින්නතුනේ අපි නිවැරදි දේ කරමු, යහපත් දේ කරමු. ඒ යහපත් දේ කරන්න හිත හදාගන්න භාවනාව තුළින් යම්කිසි කෙනෙක් තමන් ජීවිතේ වර්ණවත් කරගන්නවා නම්, හිත යම්කිසි විදිහක සමාධිගත කරගන්න උත්සාහවන්ත වෙනවා නම් අන්‍යයාට බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ සැනසීමටපත් වෙන මඟ එතනදී තිබෙනවා, එතනදී හමු වෙනවා. අන්න ඒ නිසා භාවනාව තුළින් මේ එහෙ දුවන එක තැනක නැති, එක අරමුණක නැති, නොඑක් අරමුණු වලට පනින මේ සිත සංවර කරගන්නට උත්සාහවන්ත වෙන්න. මේ හිත සංවර කරගන්නට උත්සාහවන්ත වෙන්න. එහෙමනම් ඒ සිත සංවර කරගන්නට පුළුවන් භාවනාව උගන්වන නිසි තැනකට තමන්ගේ ජීවිතය යොමු කරගන්න. ඒ යොමු කරගත්තොත් ඔබට ඒ සැනසීමේ මඟ එතෙන්දී හමු වේවි. පින්තුනි මේ හිත කොච්චර දන් දුන්නත්, කොච්චර මල් පහන් පූජා කළත්, කොච්චර ගාථාවන් තුළින් වන්දනා කළත්, කොච්චර සිල් සමාදන් වුණත් මේ හිතේ තිබෙන මේ චංචල ස්වභාවය, මේ සෙලවෙන ස්වභාවය, නිශ්චල ස්වභාවයටපත් වෙන්න කරගන්න පුළුවන් කමක් නැහැ. මේ හිත නොඑක් අරමුණුවත් එක්ක ගැටෙනවා, නොඑක් අරමුණුත් එක්ක ගමන් කරනවා. එහෙමනම් මේ හිත එක අරමුණක රඳව ගන්නට, එක අරමුණක ගැටගසා ගන්නට පුරුදු කරගන්නට පුළුවන් භාවනාව තුළින් යම්කිසි කෙනෙක් එක මොහොතක් හෝ භාවනා කරලා මේ හිත එක තැනක එක අරමුණක තියාගන්න, සමාධිගත කරගන්න උත්සාහවන්ත වෙනවා නම් අන්නේ ජීවිතය තාම වටිනවා.
ඔබ කල්පනා කරගන්න මේ ගෙවන එක තප්පරේ මොහොත අපේ ජීවිතේ සංසාරගත අප්‍රමාණ දුක්වලට හෙළෙන මොහොතක් බවට පත් වෙනවාමයි. අන්නේ ස්වභාවය නැති කරගෙන භාවනාවෙන් හිත සමාධිගත කරගන්න. ඉතින් මේ කාලය තුල භාවනාවල් පිළිබඳව හොයන අය බොහොම ඉන්නවා. අපේ භාවනා පන්ති අපි පවත්වන ඒවට කිසිම මුදලක් අය කරන්නේ නැහැ. හැම කෙනෙකුට නොමිලේ ඒවට සම්බන්ධ වෙන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඒ වගේ තැන් මේ රටේ අනන්තව තිබෙනවා. අන්නේ තැනකට සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා භාවනාව තුළින් ඔබේ හිත යම්කිසි විදිහකින් සමාධිගත ස්වභාවයට පත් කරගන්නට වෙහෙස මහන්සි වෙන්න. ඉතින් අපේ දුරකථන අංකයකට කතා කළොත් ඔබට භාවනාව පිළිබඳ අවශ්‍ය කරන ඒ හිත සමාධිගත කරගන්න පුළුවන් මඟ කොහොමද සකස් කරගන්නේ කියන එක පිළිබඳව ඔබට වටහා ගැනීමක් අවබෝධයක් ඇති කරගන්නටත් පුළුවන්කම තිබෙනවා. ඉතින් එහෙමනම් ඒ උතුම් සැනසීමට පත්වන්නට මේ ධර්ම දේශනාව තුළින් ඔබ සිතුවිලි අදහස් ප්‍රාර්ථනාවන් ඇති කරගන්න. මේ ධර්ම දේශනාව මේට වඩා දික් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙමනම් මේ ධර්ම දේශනාව තුළින් ඔබ යම්කිසි කරුණු අවබෝධයක් ඇති කරගන්නට ඇති කියන සිතුවිල්ල මා ඇති කරගන්නවා. ඔබ අදහස් කරගන්නට මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන ලද යම්කිසි පිරිසක් සිටිනවා නම් ඒ හැම දිනාටම මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් යහපතක් සිතක් සාන්තියක් මේ ලෝක වශයෙන් එය ප්‍රාර්ථනා කරනවා වගේ මිය පරලොවගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මූලික පරමාර්ථය. ඒ මිය පරලොවගේ සෑම දිනාටම මේ පින් අනුමෝදන් වීමෙන් සුඛී සෝපත් භාවයට පත් වේවා, නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේ මේ සෑම දිනාටම ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම අනුරාධපුර ජයශ්‍රී මහා බෝහාමුදුරුව දළදා හාමුදුරුව ඇතුළු සියලු රත්නයන්ගේ ගුණ බලයෙන් 5,12,000 බුදුරජාණන් වහන්සේලා ගුණ බලයෙන් යහපතක් සිතක් සාන්තියක්ම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අදහස් කරගන්නට ඕනේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළපු හැම දිනාටමත් වගේම දෙවියන්ටත් උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් වන්දනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරං. සෑම දිනාටම සම්මා සම්බුදු සරණින් යහපතක්ම සැලසේවා. සදහැවතුනි, අද දවසේ මෙම සුමధుර ධර්මානුශාසනාව සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළේ තුල්හිරිය මාස් ෆැබ්‍රික් ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානාධිපති පස්යාල දුමුන්නේ ගෙදර ශ්‍රී විවේකාරාම පුරාණ විහාරාධිකාරී පූජ්‍ය කරඳන ශ්‍රී සුධම්ම ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. අද දින මෙම සුමధుර ධර්ම දේශනාව සඳහා දායකත්වයගෙන කටයුතු කරනු ලබන්නේ කහදූව වතුරුවිල තිප්පොටුවාව අංක 275 නිවසේ පදිංචි චන්ද්‍රසේකර විතානාචි මහතා එම දේනිය සහ බෑනා විසින්. ඔවුන්ගේ අරමුණ වූයේ කහදූව වතුරුවිල තිබ්බොටුවාව අංක 275 නිවසේ පදිංචිව සිට 2019 ජූලි මාස 29 වන දින අභාව ප්‍රාප්ත වූ ආදරණීය බිරිඳ ආදරණීය මෑණියන් වන ජේ.ඩබ්ලිව් කරුණා විතානාචි ගුරු මාතාවට අමා මහ නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කිරීමයි. ඔවුන්ගේ ඒ අරමුණ සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම, මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු.
ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. 07 06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.